අයිබෝවන් දරුවනේ මේ 10 දරුවන්ටයි මම මේ කතා කරන්නේ මේ අපිට මේ 10 ශ්‍රේණියේ පළවෙනි වාරයේදී තියෙනවා මේ 12 වෙනි පාඩම විජීය ප්‍රකාශනවල කුඩා පොදු ගුණාකාරය කියලා පාඩමක්. එතකොට 13 වෙනි පාඩම තියෙනවා දරුවනේ විජීය භාග එකතු කිරීම අඩු කිරීම ඒ කොටස් ටික තියෙනවා. ඉතින් අපි 13 වෙනි පාඩමේ විජීය භාග පාඩමට යන්න ඉස්සෙල්ලා අපිට මේ විජීය ප්‍රකාශන වල කුඩා පොදු ගුණාකාරය කියන එක ඉගෙන ගන්න ඉන්න ඕනේ. මේක දන්නේ නැත්තම් මේක හරියට ඉගෙන ගත්තේ නැත්තම් අපිට මේ පාඩමේ ගැටලු විසඳන්න අපහසු වෙනවා. ඒ නිසා මම ඔයගොල්ලන්ට අද මේ විජීය ප්‍රකාශන වල කුඩා පොදු ගුණාකාරය කියන්නේ මොකද්ද? ඒක හොයන්නේ කොහොමද කියන එක තමයි අද සාකච්ඡා කරන්නේ. එහෙමනම් දරුවනේ ඔයගොල්ලන්ට මම ඔයගලගේ පෙර දැනුම පොඩ්ඩක් මතක් කරන්න. 8 ශ්‍රේණියේදී 8 පන්තියේදී අපි ඉගෙනගෙන තියෙනවා මේ සංඛ්‍යා කිහිපයක කුඩා පොදු ගුණාකාරය හොයන විදිහ. සංඛ්‍යා කිහිපයක කුඩා පොදු ගුණාකාරය හොයන විදිහ අපි නැවත මතක් කරොත් මම උදාහරණයක් වශයෙන් ඔයගොල්ලන්ට කියනවා මේ ප්‍රථමක සාධක භාවිතය. කුඩා පොදු ගුණාකාරය හෙවීමේ ක්‍රම කිහිපයක් අපි 8 ඉගෙන ගන්නවා. නමුත් මම ඔයගොල්ලන්ට මතක් කරනවා මේ ප්‍රථමක සාධක භාවිතය කොහොමද සංඛ්‍යා කීපයක කුඩා පොදු ගුණාකාරය හොයන්නේ කියන කාරණාව අපි මතක් කරමු. උදාහරණයක් වශයෙන් මම ඒ කොටස මේ කතා කරන්න ඕගොල්ලන්ට අපි හිතමු දරුවනේ 4යි 8යි 12යි කුඩා පොදු ගුණාකාරය හොයන්න තියෙනවා කියලා. හරි. එතකොට අපි කලේ කොහොමද? මම දැන් මෙතනින් එහාට කුඩා පොදු ගුණාකාරය කියලා කිව්වට දරුවනේ මම මේ මින් පස්සේ ලියන්නේ කූපෝගු කියලා. අපිට ලේසියෙන් නෑ. මෙහෙමයි අපි මම මින් පස්සේ පාවිච්චි කරන්නේ දිගටම. හොඳයි 4යි 8යි 12යි කුඩා පොදු ගුණාකාරය අපි 8 දී හොයපු ප්‍රථමක සාධක භාවිතයෙන් හොයපු සිස්ටම් එක කරපු විදිහ අපි චුට්ටක් අපි නැවත සලකලා බලමු. මේක පුතේ අපේ 12 වෙනි පාඩම මම දැන් මාතෘකාව මකලා දානවා. ඔයගොල්ලෝ මාතෘකාව දැන් දන්නවා. අපි මේ කරන්නේ මොකද්ද කියන දන්න නිසා. එහෙනම් දැන් 4යි 8යි 12යි කුඩා පොදු ගුණාකාරය හොයන්න යනකොට අපි ඉස්සරවම කරන්නේ 4 කියන එක ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදලා බලනවා. නේ? පළමු ප්‍රථමක සංඛ්‍යාව 2යි 4ට 2 ඒවා 2යි නැවත දෙකෙන් බෙදුවොත් 1යි. එහෙනම් දරුවනේ අපට 4 කියන එක ලියන්න පුළුවන් ප්‍රථමක සංඛ්‍යාව වලින් 2 වැඩි කිරීම 2 හෙවත් බලයක් වශයෙන් 2 දෙවෙනි බලයක ලියත හැකියි. ඊළඟට එලෙසම මම ගන්නවා 8 බලමු. 8 කියන එක අපි දන්නවා මේ විදිහට ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදුවොත් 2 තුන්වෙනි බලය කියලා අපිට ලියන්න පුළුවන්. හරි? 2 වැඩි කිරීම 2 කියන එක බලයක් වශයෙන් 2 තුන්වෙනි බලය කියලා මම ලියනවා. හරි? වරදක් නැහැ. ඒ විදිහටම අපි බලනවා මේ 12 කියන සංඛ්‍යාවත්. අපි 12ක් බලනවා ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදලා. පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව 2 දෙකෙන් බෙදුවොත් දෙවරක් 6යි. ආපහු දෙකෙන් බෙදුවොත් දෙවරක් 3යි. ආපහු දෙවෙනි ප්‍රථමක සංඛ්‍යාව වන 3ෙන් බෙදෙත හැකි 1යි. එහෙනම් 12 කියන එක අපිට ලියත හැකි 2 වැඩි කිරීම 3 හෙවත් බල වශයෙන් ලියන්න පුළුවන්. කොහොමද? 2 දෙවෙනි බලය වරක් 3 පළවෙනි බලය කියලා. හරි? මේ කරපු දේ තේරුණාද ඔයාලට? දැන් දරුවනේ ඊට පස්සේ මෙතනින් විශාලම බල ටික මම එළියට ගන්නවා. බලන්න 2 බල වලින් තියෙනවා 2 දෙවෙනි බල තියෙනවා මෙතන 2 තුන්වෙනි බලය තියෙනවා මෙතනත් 2 දෙවෙනි බලය. 2 බල වලින් විශාලම බලය තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති 2 තුන්වෙනි බලය. මම 2 තුන්වෙනි බලය වෙන් කරලා ගන්නවා. 2 තුන්වෙනි බලය. 3 බල වලින් තියෙන්නේ 3 පළවෙනි බලය විතරයි. ඒ නිසා ඒක එහෙම් පිටින්ම ගන්නවා වෙන ගන්න දෙයක් නැති නිසා. ඒ නිසා 3 පළවෙනි බලය. දැන් මේකේ ගුණිතය බලමු. 2 තුන්වෙනි බලය කියන්නේ දරුවනේ 8යි. 3 පළවෙනි බලය කියන්නේ 3යි. 8 වරක් 3 24යි. එහෙනම් කුඩා පොදු ගුණාකාරය 24යි. ඔහොම හෙව්වා අපි. හරි. මෙහෙම තමයි අපි 8 දී සංඛ්‍යා කීපයක කුඩා පොදු ගුණාකාරය හොයන විදිය. ඔයගොල්ලෝ මේක බලන ගමන් මේ වීඩියෝ එක බලන ගමන් මේවා පොඩ්ඩක් සටහන් කරගන්න මතක් වෙන්න. ඔන්න හොයපු ක්‍රමය.
අපි තව සංඛ්‍යාවක් ගමු. තව සංඛ්‍යා කීපයක් ගමු මේ විදිහට. හරි. මේ විජීය අපි මේ කතා කරන්නේ 12 වෙනි පාඩම විජීය පදවල සහ විජීය ප්‍රකාශන වල කුඩා පොදු ගුණාකාරය හොයනවා කියන පාඩමට යන්න අවශ්‍ය මූලික දැනුම මේ මතක් කරගෙන යන්නේ දරුවනේ. හරි. අපි පෙර දැනුම. හරි. අපි එතකොට මම තව නිදසුනක් ගන්නවා. හරි. මේ පළවෙනි එක මම ගත්තා. මම තව එකක් ගන්න. තව සංඛ්‍යා තුනක්. 12 16 24 වගේ සංඛ්‍යා තුනක් ගමු. ඔය ක්‍රමයටම කුඩා පොදු ගුණාකාරය හොයමු බලන්න. එහෙනම් 12 16 සහ 24 කියන සංඛ්‍යාවල කුපෝගු සොයමු බලන්න මේ විදිහට. ඔයාලත් හොයන්න පටන් ගන්න. එහෙමනම් 12 කියන එක ප්‍රථමක සංඛ්‍යා භාවිතයෙන් අපි බෙදලා බැලුවොත් එම 12 කියන එක අපිට හොයාගන්න පුළුවන්. 12 අර විදිහටම බෙදනවා. දෙවරක් 6යි, දෙවරක් 3යි, තුන් වරක් 1යි. එහෙනම් දෙකේවා 2යි, තුනේවා 1යි. මේක බල වශයෙන් කැටි කරලා ලියනවා නම් දෙකේ දෙවෙනි බලය, තුනේ පළවෙනි බලය. හොඳයි, එලෙසම 16 බලමු. 16ත් අපි ප්‍රථමක සංඛ්‍යා වලින් හොයන්න යන්න. දෙකෙන් බෙදුවොත් 8යි, දෙකෙන් බෙදුවොත් 4යි, දෙකෙන් බෙදුවොත් 2යි, දෙකෙන් බෙදුවොත් 1යි. එහෙනම් දෙකේවා 4යි. එහෙනම් 16 කියන එක මට ලියත හැකි මෙන්න මේ විදිහට. මම ලියනවා දෙකේ 4 වෙනි බලය කියලා. දැන් දරුවනේ අපි බලමු 24. 24ත් මේ විදිහට බලමු. දෙකෙන් බෙදුවොත් 12යි, දෙකෙන් බෙදුවොත් 6යි, දෙකෙන් බෙදුවොත් 3යි, තුනෙන් බෙදුවොත් 1යි. මට එහෙනම් 24 ලියත හැකි දෙකේවා 3යි, තුනේවා 1යි කියලා. බල වශයෙන් නම් දෙකේ 3 වෙනි බලය, තුනේ පළවෙනි බලය. දැන් මම මේකේ විශාලම බල මාක් කරලා එළියට ගන්නවා. හරි. විශාලම බල අරගෙන විශාලම එන කළු පෑනක් දෙන්න. දැන් දරුවනේ උතනින් විශාලම බල එළියට ගන්නකො. මෙතනින් විශාලම බල දෙකේ නම් දෙකේ 4 වෙනි බලය විශාලයි. ආය තුනේ පළවෙනි බලය තමයි ගන්න තියෙන්නේ. එහෙමනම් කුඩා පොදු ගුණාකාරයේ විදිහට අපි ගන්නවා දෙකේ 4 වෙනි බලයයි තුනේ පළවෙනි බලයයි. දෙකේ 4 වෙනි බලය කියන්නේ දරුවනේ 16ට. 16 තුනෙන් වැඩි කරපුවාම 48යි. මේක තමයි කූපෝකු. මේ සංඛ්‍යා තුනේ කුඩා පොදු ගුණාකාරය 48යි. මේක තමයි 12යි 16යි 24යි කුඩා පොදු ගුණාකාරය. දරුවනේ මම තවත් දෙයක් වලට කියන්න. සංඛ්‍යාවක කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ සංඛ්‍යා කීපයක කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ එම සංඛ්‍යා ඉතිරි නැතිව බෙදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව. එහෙනම් මේ 48 කියන එක. හරි. ඒ වගේ කාරණයක් මෙතන කියවෙන්නේ. හරි. එතකොට 48 කියන එක 12නුත් ඉතිරි නැතුව බෙදන්න පුළුවන්, 16නුත් ඉතිරි නැතුව බෙදන්න පුළුවන්, 24නුත් ඉතිරි නැතුව බෙදන්න පුළුවන්. හරි. ඒක තමයි මේ කුඩා පොදු ගුණාකාරය කියන්නේ. එතන මම ඔයාලට දැන් මේක ප්‍රැක්ටිස් වෙන්න මම පොඩි අභ්‍යාසයක් දෙනවා. මේක බලන දරුවෝ ඒක ලියාගත්තට කමක් නැහැ. බලන්න ගෙදරදී තනියෙන් කරන්න. සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය හොයන්න අර මේ සිද්ධිය මතක් වෙන්න. අපිට දැන් ඊළඟට විජ්‍ය පදවල කුඩා පොදු ගුණාකාරය හොයන්න යනකොට මේ දැනුම අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා මේක ප්‍රැක්ටිස් කරලා තියාගන්න ඕන.
හොඳයි එහෙමනම් ඔන්න මම ඔයගොල්ලන්ට තනියෙන් හදන්න ගණන් කීපයක් දෙනවා. පළවෙනි එක විදිහට 16 24 සහ 36 කුඩා පොදු ගුණාකාරයේ පසු ඔයාලා ගෙදරදී කරන්න. දෙවෙනි එක 12 16 සහ 48 ඊළඟට 25 45 සහ 60 කියන එකේ කුඩා පොදු ගුණාකාරය ඔයාලා ගෙදරදී අර ක්‍රමයට හොයලා බලන්න. අපි දැන් ඔය කතා කරපු සිස්ටම් එකට කරලා බලන්න. තව එකක් මම දෙන්නම්. 12 18 24 කියන සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය. ඊළඟට තවත් එකක් දෙන්නම් ඔයගොල්ලන්ට. 24 32 18 මේකේ මේ වගේ එක. මේ ටික මං හිතන්නේ ඕගොල්ලෝ ලියා ගන්නවා ඇති. ඔය මං කියපු ක්‍රමයට ඕගොල්ලෝ තනියෙන් පොඩ්ඩක් මේක ගෙදරදී කරලා ප්‍රැක්ටිස් වෙන්න. අර අටේදී අපි ඉගෙන ගත්ත දේ මතක් කරන්න. අපි ටිකක් ලොකු ගාණක් අරගෙන නැවත බලමුද එහෙනම් තව එකක්. දැන් මීට අමතරව අපි මෙන්න මේ සංඛ්‍යාවල මම කියන ඕගොල්ලන්ට 24යි 36යි 48යි කියන තුනේ 24යි 46යි 24යි 36යි 48යි කියන සංඛ්‍යා තුනේ කූපෝගු හොයමු අපි බලන්න. මේ ටික ඔයාලා ලියා ගන්න ඇති. අපි දැන් ටිකක් දන්න නිසා 24 කියන එක අපිට හදා ගන්න පුළුවන් දෙකේ තුන්වෙනි බලයෙන් සහ තුනේ පළවෙනි බලයෙන්. හරි. මම මේක කෙලින්ම ගත්තේ එකවරම බෙද ඉන්නේ නැතුව. මෙන්න මේකෙන් මම ගත්තේ 24 බෙදනවා දෙකෙන් 12යි 6යි 3යි 1යි. මෙන්න මේක තමයි මේ ගත්තේ මම කෙටි කරලා දරුවනේ වෙලා යන නිසා. ඒ වගේම දරුවනේ අපිට පුළුවනි 36 සඳහා 36 කියන්නේ දෙකේ දෙවනි බලයයි තුනේ දෙවනි බලයයි. දෙවරක් දෙක 4යි තුන්වරක් 3 9යි නවවරක් 4 36යි. ප්‍රථමක සංඛ්‍යාවලින් ප්‍රථමක සාධකවලින්. ඒ වගේම 48 කියන්නේ 48 කියන එක ගන්න පුළුවන් ප්‍රථමක සාධක වලින් දෙකේ හතරවෙනි බලයයි තුනේ පළවෙනි බලයයි කියලා. දැන් දරුවනේ අපි මේ ටිකක් අරට වඩා ටිකක් ලොකු ගාණක් අරන් මේ කතා කරන්නේ. දැන් මේකේ විශාලම බල මාක් කරමු බලන්න. දෙකේ හතරවෙනි බලය සහ තුනේ දෙවෙනි බලය තමයි. ඉතින් ඔය දෙක එළියට ගන්නවා. දෙකේ හතරවෙනි බලයයි තුනේ දෙවෙනි බලයයි. දෙකේ හතරවෙනි බලය කියන්නේ දරුවනේ 16යි තුනේ දෙවෙනි බලය කියන්නේ 9යි. 16 9න් වැඩි කරපුවම 144. 16 9න් වැඩි කරපුවාම 144. එතකොට මේ 24 36 48 කියන එකේ කුඩා පොදු ගුණාකාරය වන්නේ 144. ඔන්න අපි ප්‍රථමක සංඛ්‍යා භාවිතයෙන් සංඛ්‍යා කීපයක කූපෝගු හොයපු විදිහ. හොඳයි. දැන් අපි බලමු ඊළඟට දරුවනේ අපි කතා කරනවා බීජීය පදවල. හොඳයි. අපි ඊළඟට කතා කරනවා බීජීය පදවල කුඩා පොදු ගුණාකාරයෙන් හොයන විදිහ.
බලමු වීජීය පදවල. පද කීපයක වීජීය පද කීපයක් තියෙනවනේ ඒකේ කූපෝගු හොයන හැටි. පදවල කියලා දාමුකෝ. වීජීය පදවල කුඩා පොදු ගුණාකාරය හොයන සිස්ටම් එක අපි මේ කතා කරන්න ඕනේ. දැන් දරුවනේ මෙතෙන්දී අපි කරනවා වැඩ කීපයක්. එකක් තමයි මේ සංඛ්‍යා තියෙනකොට වීජීය පදත් එක්ක මුසු වෙලා ඒ සංඛ්‍යාවල අර පෙර පරිදිම ප්‍රථමක සංඛ්‍යා භාවිතයෙන් බල වශයෙන් ලියනවා. ඊළඟට අඤ්ඤාත පද තියෙනවා නම් ඒ අඤ්ඤාතයේත් බල වශයෙන් ලියනවා. ඒක මෙහෙමයි. මම උදාහරණයක් ගන්නම් දරුවනේ. උදාහරණයක් වශයෙන් මේ බලන්නකෝ. මම ගන්නම් 8x කියන වීජීය පදයක් 4x කියන වීජීය පදයක් 16x වර්ගය 16x දෙවෙනි බලය කියන පද තුනේ 1 2 3 වීජීය පද තුනේ කූපෝගු හොයන්නේ කොහොමද කියලා බලමු. හරි. දරුවනේ මේකට පොඩි වගුවක් හදාගෙන ඒකෙන් කරගෙන යන්නත් පුළුවන්. ඒක ටිකක් ලේසි. අපි ඒ ක්‍රමයට පොඩ්ඩක් යමු. මෙන්න මේ විදිහට. අපි නැත්නම් අර පෙර ක්‍රමයට කරලා වගුවට යන්න. එතකොට ඔයාලට ලේසි. මේ 8 කියන එක අපි දන්නවා 2 3 වෙනි බලය කියලා. එහෙනම් 8x කියන එක මට ලියන්න පුළුවන්. දැන් මේ දරුවනේ මේ එක් එක් පදය මේ සංඛ්‍යාව ප්‍රථමක සාධකවල බල වශයෙන් ලියනවා. මේ තියෙන අඤ්ඤාතය බලයක් තියෙනවා. බලයත් එක්ක එක වෙන් කරලා ලියනවා. මේක කොටින් මේක ටිකක් මේ මෑත් කරලා ලියනවා. විශ්ලේෂණය කරලා ලියනවා. හරි. ප්‍රසාරණය කරලා ලියනවා. 8 කියන්නේ අපි ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදුවොත් එහෙම දන්නවා 2 3 වෙනි බලය කියලා. නේද? ඒ නිසා 8 කියන එක මම ලියනවා මොකද්ද? 8 කියන එක මම ලියනවා 2 3 වෙනි බලය. x කියන එක අයින් කරපුවා මෙතන තියෙනවා x වල පළවෙනි බලයක්. x වල පළවෙනි බලය කියලා ලියත හැකියි. ඔන්න මෙයා අපි ප්‍රසාරණය කරලා ලිව්වා. 4x කියන එක ඊළඟ එක වෙනවා. මෙහෙම එක යටකින් ලියන්නේ. 4 කියන්නේ 2 දෙවෙනි බලය. x යනු x වල පළවෙනි බලය වේ. ඊළඟට 16යි x වර්ගය. 16යි x වර්ගය. 16 කියන්නේ 2 4වෙනි බලය. අපි දන්නවා. එහෙනම් ලියනවා 2 4වෙනි බලයේ වැඩි කිරීම x වල දෙවෙනි බලය. දැන් දරුවනේ අර ඉස්සරලා වගේම මේකෙත් විශාලම බලය වෙන් කරලා එළියට ගන්නවා. ඒක තමයි ඒගොල්ලන්ගේ කූපෝගු. මෙයාගේ විශාල බලය මොකද්ද? 2 බලවලින් 2 4වෙනි බලය. x වල විශාල බලය x වල දෙවෙනි බලය මේ සෙට් එකේ. ඔය දෙක වෙන් කරලා ගන්නවා. එhmenan දරුවනේ කුඩා පොදු ගුණාකාරයේ විදියට අපිට මේකෙන් ලැබෙන්නේ මේ තුන් දෙනාගේ 2 4වෙනි බලයේ වැඩි කිරීම x වල දෙවෙනි බලය. මම මෙහාට ගන්නම් ඔයගොල්ලන්ට පේන්න. දැන් මේ තුන් දෙනාගේ කූපෝගු වන්නේ 2 4වෙනි බලයයි x වල දෙවෙනි බලයයි. 2 4වෙනි බලය කියන්නේ දරුවනේ 16යි. එහෙනම් 16යි x වර්ගය තමයි මේකේ පිළිතුර. මම හිතන්නේ මම මේ වීඩියෝ එක ඔයාලා බලන ළමයි බලන මේක අහනවත් එක්කම මේක චුට්ටක් ලියා ගන්නවා ඇති. එතකොටයි මේ ගමන අපිට යන්න පුළුවන්.
හොඳයි අපි තව එකකට යමුද? ඔයගොල්ලන්ට මේ ක්‍රමේ භාවිතා කරගෙන ඔයගොල්ලන්ගේ 10 දරුවන්ගේ ගණිත පොතේ 131 වෙනි පිටුවේ 12 එක අභ්‍යාසය කරන්න පුළුවන්. හරි. මං හිතන්නේ ඔයාලා ලියා ගන්න ඇති. දැන් අපි මේ කරන්නේ වීජීය පදවල කුඩා පොදු ගුණාකාරය හොයන එකයි දරුවනේ. මම නැවත මතක් කරන්නම්. මොකටද පුතේ වීජීය ප්‍රකාශනවල කුඩා පොදු ගුණාකාරය හොයන පාඩම අපි හොඳින් අධ්‍යයනය කරන්නේ. අපිට ඊට පස්සේ තියෙන පාඩමක් මොකද්ද? වීජීය භාග. වීජීය භාග සුළු කිරීම සඳහා අපට මෙන්න මේ පාඩම වැදගත් වෙනවා. මේ දැනුම ඕන වෙනවා. ඒ නිසා තමයි මේක පිළිබඳ වලට අපි මම ප්‍රථමයෙන්ම කතා කරන්නේ අර පාඩමට ඊළඟ දවසක යනකම්. තේරුණාද? මේක අපි හොඳට අල්ලගත්තේ නැත්නම් දරුවනේ අපිට වීජීය භාග කොටස හරියට කරගන්න බැරි වෙනවා. හොඳයි. හොඳයි එහෙනම් අපි තව එකක් හදමු. ඔයගොල්ලෝ ලියාගෙන ඉවර ඇති මම හිතන්නේ මේ නිදසුන. තව නිදසුනක් අපි කට්ටියම එකතු වෙලා හදමු බලන්න. මම හදනවා මගෙත් එක්ක සහභාගී වෙන්න බලන දරුවෝ. මම ගන්නම් මෙන්න මේ ගාන. බලන්න 9යි a 24යි a වර්ග. තුන්වෙනි පදය තමයි 48යි ab. මෙතන පද තුනක් තියෙනවා වීජීය පද. 1යි 2යි 3යි. මේ පද තුනේ කූපෝගු හොයන්න අපි යන්නේ. එහෙමනම් දරුවනේ අර විදිහටම අපි මේ පද ටික විශ්ලේෂණය කරලා ලියා ගන්නවා. 9යි a 9 කියන එක ප්‍රථමක සංඛ්‍යා භාවිතයෙන් කොහොමද අපට හොයාගන්න පුළුවන්? අපිට ඒව දන්නවා දැන්. හරි. නැවත මතක් කරන්න මම. 3 වරක් 3 9යි ආය 3න් බෙදුවොත් 1යි. එහෙනම් 9 කියන්නේ 3 දෙවෙනි බලය. මම මෙතන ලියනවා 3 දෙවෙනි බලය වැඩි කිරීම ඒලා එක්කෙනයි ඉන්නේ. ඒකේ පළවෙනි බලය. 24යි a වර්ග. මෙහෙම එක යට එක ලියා ගන්න. මේ පළවෙනි පදේ මේ දෙවෙනි පදේ. දැන් 24 ප්‍රථමක සාධක භාවිතයෙන් අපි හොයමු පැත්තක කටු වැඩක් නේද? මතක නැත්තම් දෙවරක් 12යි දෙවරක් 6යි දෙවරක් 3යි තුන් වරක් 1යි. එහෙනම් දෙකේ තුන්වෙනි බලය සහ තුනේ පළවෙනි බලය කියලා ලියත හැකි නේද? දෙකේ 3 වැඩි කිරීම තුනේ 1. හැබැයි ඒ වල දෙවෙනි බලය. ඔන්න එයා ඒකේ පද ටික අපි විශ්ලේෂණය කරලා ප්‍රසාරණය කරලා ලිව්වා. එලෙසම 48යි AB. 48යි AB. 48 කියන එක පොඩ්ඩක් බලමු දරුවනේ. ප්‍රථමක සාධක භාවිතයෙන් දෙවරක් 24යි දෙවරක් 12යි දෙවරක් 6යි දෙවරක් 3යි දෙවරක් 6යි දෙවරක් 3යි තුන් වරක් 1යි. මේ දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි 16 වරක් 3 48යි. මෙන්න දෙකේ හතරවෙනි බලයයි තුනේ පළවෙනි බලයයි. තුනේ පළවෙනි බලයයි මෙතන ඉන්නවා A වල එක්කෙනෙක් B වල එක්කෙනෙක්. ඔන්න අපි දැන් මේක මේ පද ටික විශ්ලේෂණය කරා. දැන් ඉරක් ගහලා පොඩ්ඩක් කල්පනා කරමුකෝ. දැන් මෙතනින් පුතේ බලනවා අපි දෙකේ බලවල විශාලම එක්කෙනා කවුද? දෙකේ බලවලින්. දෙකේ බලවලින් විශාලම දෙකේ හතරවෙනි බලය. එයා අපි එළියට ගන්නවා. දෙකේ හතර. තුනේ බලවලින් ලොකුම එක්කෙනා කවුද? අපිට පේනවා තුනේ දෙවෙනි බලයක් ඉන්නවා. අපි එයා තමයි එළියට ගන්නෙ. ඊළඟට සංඛ්‍යාත්මක
ඒව මොනවත් නැහැ. ඊළඟට තියෙනවා ඒ වල දෙවෙනි බලයක් ඉන්නවා ලොක්කා. එයා තමයි ගන්නෙ. ලොක්කා තමයි එළියට ගන්නෙ. B වල පළවෙනි බලයක් ඉන්නවා. එයා ගන්නවා. දැන් මෙන්න මේ ටික ගුණ කරපුවාම ඒක තමයි මේගොල්ලන්ගේ කූපෝගු. මම එනම් පැත්තකට ගන්නම්. එහෙනම් මේගොල්ලන්ගේ කූපෝගු වෙන්නේ දරුවනේ මොකද්ද? 2 4වෙනි බලය ගුණ කිරීම, 3 දෙවෙනි බලය ගුණ කිරීම, A වල 2 B වල 1. 2 4යි කියන්නේ දරුවනේ 16යි, 3 2යි කියන්නේ 9යි, A වර්ග B. 16 9න් වැඩි කරමු. 9 වරක් 6 54යි, 9 වරක් 1 9යි 5යි 14යි. 144යි. එහෙනම් දරුවනේ කූපෝගු වන්නේ 144යි A වර්ග B. අන උත්තරේ. චුට්ටක් මේක සටහන් කරගන්න තරම් වටිනවා. ඉස්සරවම අපිට තියෙනවා පද 3ක් හොයන්න. 9යි A, 24යි A වර්ග, 48යි AB කියලා. එතකොට මේ තුන් දෙනාගේ කුඩා පොදු ගුණාකාරය හොයන්න කියපුවාම දරුවනේ අපි කරන්නේ එක එක පදය අරගෙන සංඛ්‍යාව ප්‍රථමක සාධකවල බල වශයෙන්ුත් දී ඇති අඥාත පදයේ එහි බලයක් තියෙනවා නම් බල වශයෙන්ුත් ලියා ගන්නවා. මේ ලියලා තියෙන එක කරලා. ඊට පස්සේ අපි ඒකේ විශාලම බල තෝරනවා. 2 බල නම් 2 4වෙනි බලය තමයි ලොකුම එක. 3 බල නම් 3 දෙවෙනි බලය තමයි ලොකුම එක වෙනවා. මෙතන තියෙන හැටියට. 3 පළවෙනි එකකින් ඔයා ගන්න නැහැ අපි. යා කුඩායි. A බල වලින් දෙවෙනිය. B බල වලින් ඉන්නේ එක්කෙනයි යා එහෙම් පිටින්ම ගන්න. ඔය ටික එකට ගුණ කරපුවම අපට ලැබෙනවා මේ පද තුනේ කුඩා පොදු ගුණාකාරය. වෙනත් අයුරකින් කියනවා නම් දරුවනේ මේ අපට ලැබිලා තියෙන්නේ 9යි A ගෙනුත් 24යි A වර්ගයෙන්ුත් 48යි AB ගෙනුත් ඉතිරි නැතිව බෙදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව තමයි මේ. එයාට තමයි ඒගොල්ලන්ගේ කූපෝගු කියන්නේ. මේ සීන් එක තේරුණා ඇති මම හිතන්නේ. හරි තේරුණා නේද? ඕක තමයි කාරණේ. තවත් අපි ප්‍රැක්ටිස් වෙන්න ඕන නම් එක ගාණක් හදමු. මම හිතන්නේ මේක දැන් ලියාගෙන ඇති ඔයාලා. තව ගානකට යන් අපි. දැන් මේ විදිහට දරුවනේ මේ ක්‍රමවේදය මෙතනින් අල්ලගත්තාම ඔයාලට පුළුවනි 10 දරුවන්ගේ ගණිත එක පොතේ ගණිතය එක කොටසේ 12 වෙනි පාඩමේ තියෙනවා 131 වෙනි පිටුවේ 12 එක අභ්‍යාසය 131 වෙනි පිටුවේ 131 වෙනි පිටුවේ 12 එක අභ්‍යාසය ඔයාලට මෙන්න මේ ක්‍රම වේදයට දරුවනේ ඒ අභ්‍යාසය කරලා තව ටිකක් පුහුණු වෙන්න ඔයාලා. ඒකේ තියෙනවා ගණන් 10ක් විතර 10ක් විතර තියෙනවා. ඒ ටික හදලා මේ දැනුම වර්ධනය කරගන්න. අපි තවත් මම හිතන්නේ ලියා ගන්න නැති ඔයාලා අපි තව පුරුදු වෙන්න තව එක උදාහරණයක් මම කරන්නම් ඔයගොල්ලන්ට. මෙන්න මේ ගාන බලන්න දරුවනේ 12යි xy වර්ග 16යි x වර්ග y සහ 8යි x වර්ග y වර්ග. මෙන්න මේ පද තුනේ කුඩා පොදු ගුණාකාරය හොයන විදිය බලමු එහෙනම් දැන් අපි. ඒතර අපි මේ විදිහට ලියමු 12යි xy වර්ග කියන එක අපි වෙන් කරලා ලියමු ප්‍රථමක සාධක වලින්. 12 කියන එක අපි දන්නවා ප්‍රථමක සාධක වලින් හොයාගෙන යනවා නම් දෙවරක් 6යි දෙවරක් 3යි
3 වරක් 1යි. එහෙනම් අපිට 12 කියන එක අපිට ලියන්න පුළුවන් 2 දෙවෙනි බලයයි 3 පළවෙනි බලයයි කියලා නේද දරුවනේ? එහෙනම් මම ලියනවා 12 වෙනුවට 2 දෙවෙනි බලයයි 3 පළවෙනි බලයයි මෙතන ඉන්නවා x වල පළවෙනි බලයක් x එකක් ඉන්නවා කියන්නේ x වල පළවෙනි බලය x වල පළවෙනි බලය y වල දෙවෙනි බලය. ඔන්න එයාගේ ටික. ඊළඟට 16යි x වර්ග y කියන එක අපි ලියමු එක යටින්. 16යි x වර්ග y. එයාවත් මේ විදිහට වෙන් කරමු. 16 කියන්නේ අපි දන්නවා දෙකේ හතරවෙනි බලය. ඒක අපි හොයාගත්තේ මෙහිමයි අපව මතක් කරන්න 16ක් කියන්නේ දෙකේ ප්‍රථමක සාධක වලින් සංඛ්‍යා වලින් බෙදුවොත් දෙවරක් 8යි දෙවරක් 4යි දෙවරක් 2යි දෙවරක් 1යි. එතකොට 1යි 2යි 3යි 4යි. ඒ නිසා 16 කියන්නේ දෙකේ හතරවෙනි බලය කියලා ගන්නවා. ඒවා ඔයාලා දැන් දන්නවා. 16 කියන්නේ දෙකේ හතරවෙනි බලයයි දරුවනේ. එහෙනම් මෙතන x වල දෙවෙනි බලයක් ඉන්නවා. y වල පළවෙනි බලයක් ඉන්නවා. ඊළඟට අපි බලමු 8යි x වර්ග y වර්ග. එයාවත් වෙන් කරමු. 8යි x වර්ග y වර්ග කියන එක 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලය. x වල දෙවෙනි බලයක් තියෙනවා y වල දෙවෙනි බලයක් තියෙනවා. දැන් මේකේ නීතිය මොකද්ද? අපි කතා කරලා තියෙනවා දරුවනේ මේකේ විශාලම බලය තියෙන එක අපි එලි ඉවතර ගන්නවා. දැන් දෙකේ බල වලින් විශාලම බලය තියෙන දෙකේ හතරවෙනි බලය. තුනේ බලය වලින් විශාල බලයක් හෝ මොකක් හරි කිව්වට තියෙන්නේ එකම එකයි තුනේ පළවෙනි බලය අපි ඒක විතරක් එළියට ගන්නවා. ඉවතර ගන්නවා. x බල වලින් x දෙකේ බලයක් ගන්න පුළුවන්. y වලින් y වල දෙකේ බලයක් අපිට ගන්න පුළුවන්. එකයි අපි ගන්න. ඔයෙන් එකයි. දැන් මේ ටික ගුණ කරාම අපිට ලැබෙනවා කුඩා පොදු ගුණාකාරය. එහෙනම් අපි යටින් ලියමු දෙකේ හතරවෙනි බලයයි තුනේ පළවෙනි බලයයි x වල දෙවෙනි බලයයි y වල දෙවෙනි බලයයි. දෙකේ හතරවෙනි බලයයි කියන්නේ දරුවනේ 16යි 16 3න් වැඩි කරපුවම 48යි. එහෙනම් ගුණ කරලා අපි ලියනවා 48යි x වර්ග y වර්ග කියලා කුඩා පොදු ගුණාකාරය ලැබෙනවා. එහෙනම් මේ පද තුනේ කුඩා පොදු ගුණාකාරය 48යි x වර්ග y වර්ග. ඔන්න අපි තවත් එකක් හැදුවා. දැන් දරුවනේ මෙන්න මේ පිළිවෙලට මේ මූලධර්මයේ නැත්නම් මේ ක්‍රමවේදය අනුගමනය කරලා ඔයගොල්ලන්ට හදන්න පුළුවන් අභ්‍යාස ටිකක් තියෙනවා ඔයගොල්ලන්ගේ 10 ශ්‍රේණියේ ළමයින්ගේ ගණිතයේ එක පොතේ. ගණිතයේ එක පොතේ තියෙනවා 131 වෙනි පිටේ 12 අභ්‍යාසය. ඔයගොල්ලෝ 12 අභ්‍යාසය කරන්න. 12 අභ්‍යාසය මේ වගේ මේ ක්‍රමයට අපි මේ කරපු කුඩා පොදු ගුණාකාරය හොයපු ක්‍රමයට ඔයගොල්ලන්ට කරන්න අභ්‍යාස ටිකක් තියෙනවා. ඒ ටික කරලා ටිකක් පුහුණුව ලබා ගන්න. හරි? හොඳයි එහෙමනම් දැන් ඊළඟට අපි යනවා ඊළඟ පියවරට. මොකද්ද? දැන් අපි ඔය කතා කරේ වීජීය පදනේ. මේවා වීජීය පද. අපි දැන් ඊළඟට කතා කරනවා දරුවනේ වීජීය ප්‍රකාශනවල. වීජීය ප්‍රකාශනවල කුඩා පොදු ගුණාකාරය හෙවීම. අපේ පාඩමේ මාතෘකාවත් වීජීය ප්‍රකාශනවල කුඩා පොදු ගුණාකාරය සෙවීම තමයි. නමුත් අපි වීජීය පදවල හොයන එක තමයි මේ ප්‍රථමයෙන්ම කතා කරන්නේ. දැන් අපි කතා කරනවා වීජීය ප්‍රකාශන. දරුවනේ වීජීය ප්‍රකාශනවල කුඩා පොදු ගුණාකාරය හොයන්න යනකොට අපිට හරියම වැදගත් වෙනවා සාධක කියන පාඩම. අපි සාධක කියන පාඩම ඉගෙනගෙන තියෙනවා 9 පන්තියේදීත් 10 ශ්‍රේණියේදීත් ඉගෙනගෙන තියෙනවා. සාධක. අපි දන්නා වීජීය ප්‍රකාශනවල මම මේක මකන්නම් ඔයාලා ලියා ගන්න ඇති. සාධක සෙවීමේ ක්‍රම කීපයක් අපි ඉගෙනගෙන තියෙනවා. ක්‍රම 4ක් විතර අපි අධ්‍යයනය කරලා තියෙනවා. මොනවද මේ ක්‍රම 4? මොනවද මේ ක්‍රම 4? ඔයගොල්ලන්ට මතක ඇති මේ පොදු සාධක වෙන් කිරීම කියන එකක් අපි කළා. පොදු සාධක වෙන් කිරීම. පළවෙනි ක්‍රමය. උදාහරණයක් වශයෙන් මෙන්න මෙහෙම ගත්තොත් මෙන්න මේ වාගේ වීජීය ප්‍රකාශනයක් ගත්තොත් මේකේ මොනවද පොදු මේ පද දෙකටම පොදු සංඛ්‍යාවක් තියෙනවා. ඒක තමයි පොදු සාධකය. එහෙනම් මේකෙන් දෙකේ ඉලක්කම එළියට ගත්තොත් එහෙනම් x වින 4 කියලා ලියන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන තියෙනවා මෙතන එළියෙන් ලියන දෙක ගාව ගුණ කිරීමක් තියෙනවා අපි නොලියුවට මොකද? ඔන්න දැන් මේ වීජීය ප්‍රකාශනයේ සාධක දෙකක ගුණිතයක් වශයෙන් අපි ලියුවා. මේ එකක් මේ එකක්. පැහැදිලිද?
මේ වගේ වැඩේ කරපු එකට තමයි අපි කියන්නේ පොදු සාධක වෙන් කරනවා කියලා. මේ පද දෙකටම පොදු වෙච්ච එකන අපි ඉවතට ගත්තා. ඔන්න අපි එක ක්‍රමයක්. පොදු සාධක වෙන් කිරීම. ඊළඟට දරුවනේ අපි කතා කරා පද හතරක්ෙම තියෙනකොට ඒ පද හතරටම පොදු සාධක බැලූ බැල්මට නැතිනම් පද දෙක දෙක ගානේ ජෝඩු කරලා ඒ වයින් පොදු සාධක ඉවතට ගත්ත ක්‍රමය. අපි ඔකට කිව්වා පද යුගල් කරලා සාධක හොයනවා කියලා අපි ක්‍රමයක් එදා කතා කළා. පද යුගල් කිරීමේ සාධක ක්‍රමය දෙකයි. තව ක්‍රමයක්. තුන්වෙනි එක වර්ග දෙකක අන්තරයක් වගේ තියෙන විජීය ප්‍රකාශනවල සාධක සෙවීම. වර්ග දෙකක අන්තරයක් කියන්නේ අපි එතෙන්දි මතක තියාගත්තා මෙන්න මේ කාරණාව. මොකද්ද? අපි පොදු ප්‍රකාශනයක් මේ දරුවන්ට දීලා තියෙනවා. මොකද්ද පොදු ප්‍රකාශනය? A වර්ගයේ ඍණ B වර්ගයේ වගේ අවස්ථාවක් තිබ්බොත්. හරි? මෙන්න මේ වගේ අවස්ථාවක් තිබ්බොත්. මෙයාගේ වර්ගය A ගේ වර්ගය B නැමැති කෙනාගේ වර්ගය. ඔන්න වර්ග දෙකක්. ඒ දෙකේ වෙනසවත් අන්තරය. හරි? ඒකට තමයි මෙන්න මේ වගේ මොඩල් එකකට තමයි අපි කියන්නේ වර්ග දෙකක අන්තරය කියලා දරුවෝ. ඒක වර්ග දෙකක අන්තරය. මේ වගේ හැඩරුව එකක් තිබ්බොත් මේ මොඩලේ ගාණක් තිබුණොත් අපි සාධක එකවරම අපි ලියන්න ක්‍රමයක් ඉගෙන ගත්තා. මොකද්ද? මේ දෙකේ සාධක වන්නේ දරුවනේ මම මේ පැත්තෙන් ලියන්නම්. A ධන B එක සාධකයක් අනික A ඍණ B. ඔන්න මේ දෙකේ ගුණිතය තමයි මේ ලැබෙන්නේ. A ධන B සහ A ඍණ B කියන ද්විපද ප්‍රකාශන දෙක ගුණ කළොත් ආපස්සට ලැබෙනවා මෙන්න මෙයාව. A වර්ගය ඍණ B වර්ගය. එබැවින් දරුවනේ අපි 9 දී ඉගෙන ගත්තා 10 දී ඉගෙන ගත්තා මෙන්න මෙවැනි මේ මොඩල් එකේ ගණන් සාධක හොයන. ඒතර අපි මේවට කියනවා වර්ග දෙකක අන්තරයේ සාධක කියලා. වර්ග දෙකක අන්තරයේ සාධක හොයන්නේ මේ මොඩලේ. අපි මේ මොඩල් එක මතක තියාගන්නවා. අපි දීලත් තියෙනවා අපේ දරුවන්ට මේක කටපාඩම් කරලා තියාගන්න කියලා. අර මේ ගානම නෙවෙයි මේ හැඩරුවේ තියෙන එකක් ආවහම උත්තරේ මේ විදිහට ගන්නවා. ඔයගලන්ට මතක ඇති. උදාහරණයක් වශයෙන් මම කියනවා මෙන්න මේ විදිහට. දරුවනේ P වර්ගයේ ඍණ 25. මෙන්න මේකේ සාධක හොයන්න කිව්වොත් එහෙනම්. මේකේ සාධක හොයන්න කිව්වොත් බැලූ බැල්මට මෙතන වර්ග දෙකක අන්තරයක් නැහැ. නමුත් අපි දන්නවා 5 කියන්නේ මේ 25 කියන්නේ 5 වර්ගයේ බව. ඒ නිසා මට ඕනනම් ලියා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. වරදක් නැහැ එහෙම ලියාගත්තා. දැන් තත්ත්වය මොකද්ද? දැන් ඔයාලට පේනවා ඇති දරුවනේ මෙතන තියෙනවා වර්ග දෙකක අන්තරය. මෙයා නිකන් A වර්ගයේ වගේ, මෙයා නිකන් B වර්ගයේ වගේ. හරි. A වර්ගයේ ඍණ B වර්ගයේ නම් A ධන B A ඍණ B ආවා වගේ B වර්ගයේ ඍණ 5 වර්ගයේ නම් සාධක වන්නේ අනිවාර්යෙන් මොකද්ද? P ධන 5යි P ඍණ 5යි කියලා ගන්නවා. ඔය මම තව උදාහරණයක් ගත්තා. කෙලින්ම මේ මොඩල් එක තිබ්බනම් ගත්තා හො. තේරුණා නේද? ඔක තමයි වර්ග දෙකක අන්තරයේ සාධක කියන්නේ ඕවට. මේ තමයි සාධක. ඊළඟට තවත් එකක් ගන්නම්කො තව විශේෂ අවස්ථාවක්. මම ගන්නවා එක ඍණ A වර්ගය කියන එක. මේකේ සාධක හොයන්න කියලා. දැන් දරුවනේ මෙතන බැලූ බැල්මට වර්ග දෙකක් නැහැ. මෙයා නම් වර්ගයක්, මෙයාගේ වර්ගයක් නැහැ වගේ. අපි දන්නවා පුතේ මෙන්න මෙහෙම දෙයක්. එක නැමැති සංඛ්‍යාව කී පාරක් වැඩි කළත් එම සංඛ්‍යාවෙන් උත්තරය එකමයි. එක වැඩි කිරීම එක පිළිතුර එකයි. එක වැඩි කිරීම එක වැඩි කිරීම එක පිළිතුර එකයි. එක වැඩි කිරීම එක වැඩි කිරීම එක වැඩි කිරීම එක ඒත් පිළිතුර එකයි. එක ඕනෑම සංඛ්‍යාවකින් ගුණ කළාම පිළිතුර එකමයි. එසේනම් අපට මේක ලියා ගැනීමේ අයිතියක් තියෙනවා මෙහෙම. මම ලියනවා මෙහෙම එකේ වර්ගයේ ඍණ A වර්ගය කියලා මේ ප්‍රකාශනය. වරදක් නැහැ මේක කිසිම වරදක් නැහැ. එකේ වර්ගය කියන්නේ එක වැඩි කිරීම එක. ඒත් එකමනේ. ඉතින් මෙයා එකේ වර්ගය කියලා ලියාගත්තත් කමන්නේ. දැන් අපට පේනවා දරුවනේ මෙතන වර්ග දෙකක අන්තරයක් බිහි වෙලා තියෙන බව. එහෙමනම් අපිට එක හෙලාම සාධක ලියන්න පුළුවන්. මොකද්ද? එක ධන A එක ඍණ A කියලා සාධක ලියන්න පුළුවන්. ඔන්න ඕවා අපි ඉගෙන ගත්තා. හරි? ඔන්න දැන් අපි සාධක සෙවීමේ ක්‍රම 3ක් ගැන මතක් කළා.
ඊළඟට දරුවනේ අපි තවත් සාධක සෙවීමේ ක්‍රමයක් ඉගෙන ගත්තා. ඒකට අපි කියනවා පද තුනක් සහිත ප්‍රකාශන. පද තුනක් සහිත වීජීය ප්‍රකාශනයකට අපි කියනවා ත්‍රිපද ප්‍රකාශනයක් කියලා. ඒකේ වර්ගපදයකුත් තිබ්බොත් දරුවනේ අපි කියනවා ඒකට ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් කියලා. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. එතකොට ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල සාධක අපි හෙව්වා 9 දී සහ 10. අන්න ඒකත් දැන් චුට්ටක් මම ඔයාලට සිහිපත් කරන්න. මොකද ඒ ටික නැතුව අපිට ඔයාලට ඉස්සරහට යන්න බෑ. ඊටු කොටසට යන්න බෑ. ඒ නිසා මම උදාහරණයක් ගන්නම්. මෙන්න මෙයා x වර්ගය ධන 5x ධන 6 x වර්ගය ධන 5x ධන 6 කියන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. මේ තමයි වර්ගපදයේ 1 2 3 වර්ගපදයේ මැද පදයේ නියත පදයේ. අපි එහෙමනේ හඳුනාගත්තේ. අය xම එන්න ඕනේ නැහැ දරුවනේ. මේ ප්‍රකාශනේ මෙහෙම තිබ්බත් අවුලක් නැහැ. a වර්ගය ධන 5a ධන 6 කිව්වත් කමක් නැහැ. එහෙම තිබ්බත් මේකම x කියලාම ගන්න නීතියක් නැහැ. අපිව දන්නවා. දැන් මෙන්න මේකේ සාධක හොයන්නේ කොහොමද? අපි මතක් කරමු, සිහිපත් කරගමු. අපි දන්නවා නියත පදයයි වර්ග පදයයි වැඩි කරලා පැත්තකින් ලියා ගන්නවා. 6 සහ x වැඩි කරපුවම 6යි x වර්ගය. මැද පදයක් පැත්තකින් ලියා ගන්නවා. දැන් අපි 6 සාධක පෙළ ගස්සනවා. එක් වරක් 6 6යි. ඊළඟට දෙවරක් 3 6යි. ආය 3 වරක් 2නේ. එතකොට සාධක අනිත් පැත්ත හැරෙනවා. ඔය දෙක විතර ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් අපි දැන් බලනවා ಗುಣ කරපුවාම 6 ලැබෙන, එකතු කරපුවාම හෝ අඩු කරපුවාම 5 ලැබෙන සංඛ්‍යා දෙකක්. වඩා හොඳයි මේ දෙකනේ. මේ බලන්න. මේ දෙක ගමු. 3යි 2යි එකතු කරොත් 5 ලැබෙනවා. 3 දෙකෙන් වැඩි කරොත් 6 ලැබෙනවා. එහෙනම් මෙතන තියෙන්නේ 2x සහ 3x නම් මෙතන 2x ධන 3x කියලා වට කමක් නැහැ. එහෙනම් අපි 5x වෙනුවට දානවා මැද පදේ වෙනුවට මේ දෙන්න දාලා ලියනවා මේ ප්‍රකාශනය. බලමු මොකද්ද වෙන්නේ කියලා. 2x ධන 3x මෙන්න අර හිටපු 6. දැන් පද 3 පද 4ක් වෙච්ච බව ඔයාලට පැහැදිලි ඇති. පද 3 පද 4ක් කරගන්න තමයි මේ උපාය අපි කරේ. අරවා කටු වැඩ. දැන් මේක දෙක දෙක ජෝඩු කරනවා. මේ දෙක ජෝඩු කරනවා. එක ජෝඩුවක්, මේ ජෝඩුව අනිත් ජෝඩුව. පැහැදිලි? දැන් මේගොල්ලන්ගේ පොදු සාධක එළියට ගන්නවා. මෙතන පොදු සාධකයක් තියෙනවා x. x එළියට ගන්නවා. 1x එකක් ඉතිරි, 2 ඉතිරි. මෙතනින් පොදු සාධකය 3යි. ධන 3 එළියට ගත්තාම x ධන 2යි. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති දරුවනේ මේවා අපි දන්නවා කරපු දේවල් 9 දී සහ 10 දී. එක වගේ පද දෙකක් තියෙනවා මේ ඉන්නේ. ඒ පද දෙක වෙනුවට එක පදයක් අපි ලියනවා. එක ප්‍රකාශනයක් ලියනවා. මොකද්ද? මේක තමයි එක සාධකයක්. x ධන 2. මේ x මේ පිටින් ඉන්න xy මේ ධන 3යි තවත් වරහණකට දාලා ලියනවා. x ධන 3. මේ දෙක තමයි සාධක. එහෙනම් දරුවනේ අපි මේ කරේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක හොයපු හැටි. මේ ප්‍රකාශනයේ සාධක තමයි x ධන 2 සහ x ධන 3. පැහැදිලිද ඔයාලට අපි මේ කරපුවා? වෙනත් අයුරකින් කිව්වොත් මේ ද්විපද ප්‍රකාශනය මේ ප්‍රකාශන දෙක ද්විපද ප්‍රකාශන දෙක ಗುಣ කළොතින් මෙයාව ලැබෙනවා. ඒකයි හේතුව. ඔන්න අපි දැන් ඔයගොල්ලෝ 9 දී ඉගෙන ගත්ත 10 දී මුලදී ඉගෙන ගත්ත සාධක පාඩමේ අපි කෙටියෙන් ඔයගොල්ලන්ට මතක් කළා. මේ ටික ඕන වෙනවා දරුවනේ අපිට යන්න මොකේටද? වීජීය ප්‍රකාශනවල කුඩා පොදු ගුණාකාරය හොයන්න. ඒකයි මම මේ මතක් කරේ. බලන්නකෝ දැන් අපිට තේරෙනව නේද දරුවනේ? එක පාඩමක් තව පාඩමකට සම්බන්ධ වෙලා තියෙන්නේ. නේද? එක පාඩමක් අතහැරුණොත් අනිත් පාඩම සමහරක් වෙලාවට තේරුම් ගන්න ටිකක් අපහසු වෙනවා. පැහැදිලිනේ? හරි.
හොඳයි එහෙමනම් ඔන්න ඒ ටික මම ඕගොල්ලන්ට මතක් කළා. දැන් අපි යමු. දැන් මම ඕගොල්ලන්ට අදාළ දෙයට අදාළ කොටස කරනවා. මොකද්ද? දැන් අපි කරන්නේ දරුවනේ ද්විපද ප්‍රකාශන සහිත වීජීය ප්‍රකාශනවල කුඩා පොදු ගුණාකාරයේ සෙවීම. හරි. ඉස්සරම අපි කරනවා දැන් වීජීය ප්‍රකාශනවල කුඩා පොදු ගුණාකාරයේ සෙවීම තමයි අපේ ප්‍රධාන මාතෘකාව. ඒ යටතේ මම අංක 1 කතා කරනවා ඔයාලට මේ ඔයාලට කතා කරනවා ද්විපද ප්‍රකාශන සහිත. හරිද? ඒක යටතේ මම කතා කරනවා ඔයගලන්ට ද්විපද ප්‍රකාශන සහිත වීජීය ප්‍රකාශනවල කුපෝගු සෙවීම. මෙන්න මේ පළවෙනි ස්ටෙප් එක දැන් අපි කරන්න යන්නේ. පද දෙකක් සහිත වීජීය ප්‍රකාශනවල කුපෝගු සොයන හැටි. මෙහිදී දරුවනේ කරන්නේ සාධක දෙකකට වෙන් කරන්න පුළුවන් නම් ඒවා සාධක දෙකකට වෙන් කරනවා. උදාහරණයක් වශයෙන් මම ගන්නම් මෙන්න මේක. පළවෙනි උදාහරණය වශයෙන් අපිට තියෙනවා කියලා හිතන්නකෝ 2x ධන 4 කියන වීජීය ප්‍රකාශනයේ සහ 3x ඍණ 9 කියන වීජීය ප්‍රකාශනයේ හරි කුපෝගු සොයන්න. ඔන්න ඔක හොයන්න තියෙනවා. ප්‍රකාශන දෙක පැහැදිලිද? 2x ධන 4 සහ 3x ඍණ 9. දැන් මේ දෙක ඔයාලට පේනවා ඇති. මේ දෙක බැලුවාම පේනවා ඇති ඔයගොල්ලන්ට මේකේ පොදු සාධකයක් තියෙනවා. මේකෙත් පොදු සාධකයක් තියෙනවා. එහෙනම් අපි ප්‍රථමයෙන්ම කරන්නේ සාධක වලට වෙන් කරනවා. හරි? ඔන්න මම අර ඉස්සරලා වගේ ලියනවා 2x ධන 4. දැන් දරුවනේ මේකේ සාධක අපි වෙන් කරලා ලියනවා. මේකේ පොදු සාධකය මොකද්ද? 2. පොදු සාධකය 2 එළියට ගත්තම x ධන 2 තමයි ඇතුලේ ඉතුරු වෙන්නේ. ඔන්න එයාගේ සාධක 2. දැන් සාධක 2ක ගුණිතයක් වශයෙන් තමයි මේ ලිව්වේ අපි මෙයාව. හොඳයි. අනිත් ප්‍රකාශනය ගමු. එයා යටින් ලියමු. 3x ඍණ 9. මෙයාගේ පොදු සාධකය 3. 3 පොදු. එතකොට මෙතන ඉතුරු වෙනවා x ඍණ 3ක්. බලන්න මේක වැඩි කරොත් මෙයාව ලැබෙනවනේ 2න් x වැඩි කරොත් 2යි 2න් 2 වැඩි කරොත් 4යි. 3න් x වැඩි කරොත් 3ix 3න් ඍණ 3 වැඩි කරොත් 3 වරක් 3 9යි ඍණ 9යි. අපහු ලැබුණා. ඔන්න දැන් සාධක වලට වෙනවා. දැන් දරුවනේ මෙතනින් අපි ඉරක් ගහලා මේකේ තියෙන ලොකුම බල සහිත ප්‍රකාශන හෝ තියෙන එකම ප්‍රකාශන එළියට ගන්නවා. දෙකේ බල වලින් තියෙන්නේ මෙයා විතරයි. එයා කෙලින්ම එළියට ගන්න වෙනවා. තුනේ බල වලිනුත් ඉන්නේ මෙයා විතරයි. එයා කෙලින්ම ගන්න වෙනවා. x ධන 2 කියන්නේ සම්පූර්ණ එකක් වශයෙන් අපි සලකන්නේ දරුවනේ. මම මේ වරහන් දැම්මෙත් ඒකයි විශේෂයෙන්. මේක සම්පූර්ණ තනි එකක්. තනි දෙයක්. තනි ප්‍රකාශනයක්. හරි? වෙන වෙනම x වෙනම 2 වෙනම ගන්න බෑ. එහෙනම් මේක එහෙම් පිටින්ම ගන්න ඕන. එහෙනම් x ධන 2 කියන ඒවත් එක්කෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ පළවෙනි බලය. ඒ වගේම x ඍණ 3 කියන එක්කෙනෙකුත් ඉන්නවා. එයත් එළියට ගන්නවා. මේ ටික තමයි කූපෝගු. දැන් මේක අපිට තවදුරටත් සුළු කරන්න පුළුවන්. මම ඊට ගියවට. හොඳයි. මෙතෙන් එනකන් ආවා. දැන් මම ඔයගොල්ලන්ට පේන්නේ නැති නිසා මම මෙහාට ගන්නවා.
මම හිතන්නේ මේක අධ්‍යයනය කරන දරුවෝ ප්‍රවේශමෙන් මේවා මගෙත් එක්ක ලියාගෙනම ඉස්සරහට එන්න වෙනවා. එතකොටයි මේක මම තේරෙන්නේ. එහෙමනම් මම පිළිතුර යටින් ලිව්වොත් පේන්නේ නැති නිසා මෙතෙන්ද ගන්නම්. දෙවරත් 3 6යි. එහෙනම් කුඩා පොදු ගුණාකාරය වන්නේ 6යි x ධන 2යි x ඍණ 3යි. ඔන්න කුඩා පොදු ගුණාකාරය. බලන්න මේ වීජීය ප්‍රකාශන දෙක. මේ පළවෙනි ප්‍රකාශනයේ මේ දෙවෙනි ප්‍රකාශනයේ දරුවනේ. මේ ප්‍රකාශන දෙකේ කුඩා පොදු ගුණාකාරයෙන් හෙව්වේ සාධකවලින්. මේ තියෙන කුඩා පොදු ගුණාකාරය. සරල දෙයක් මේක. මම හිතන්නේ පැහැදිලි වෙන්න ඕනේ. හොඳයි අපි තව උදාහරණයකට යමු. දැන් මගෙත් එක්කම මේක අධ්‍යයනය කරන අය මේ උදාහරණය කරමු. දෙවෙනි එක 3x ධන 6යි කියන වීජීය ප්‍රකාශනය සහ 2x ඍණ 4 කියන එක වීජීය ප්‍රකාශන. ඔන්න දෙකක් තියෙනවා. මේ දෙකේ කූපෝගු හොයමු අපි බලන්න. එහෙනම් පෙරදා වගේ අර ඉස්සරලා වගේ දරුවනේ ඔයගොල්ලෝ සාධක වලට වෙන් කරමු. 3x ධන 6 කියන එකේ පොදු සාධකය පොදු සංඛ්‍යාව 3. එහෙනම් 3 පළවෙනි බලය කියලා මම ලියා ගන්නම්කෝ. එතකොට x ධන 2 එයාගේ පළවෙනි බලය. ඔන්න සාධක වලට වෙන් කළා. මෙයත් සාධක වලට වෙන් කළොත් දැන් මේක අල්ලගත්ත අය ස්පීඩ් කරගෙන යන්න මේකේ පොදු සංඛ්‍යාව 2 මම එළියට ගන්නවා. එතකොට x ඍණ 2යි. දැන් තියෙන විශාලම බල සහිත සංඛ්‍යාව හෝ තියෙන එකම බලය ඉවතට ගන්නවා. කොහොමද 2යි 3යි ගන්නම වෙනවා. x ධන 2යි x ඍණ 2යි. එහෙනම් මෙතන දෙවරක් 3 6යි 6යි x ධන 2යි x ඍණ 2යි. ඕක තමයි කුඩා පොදු ගුණාකාරය. හරි නේද දරුවනේ? මම ඕගොල්ලන්ට තනියෙන් හදන්න ගාණක් දෙන්නම්. මෙන්න මේක හදලා බලන්න උත්තරේ ඔයාලා. 2යි p ධන 8 සහ 3යි p ධන 12 කියන එකේ කූපෝගු ඔයාලා තනියෙන් හොයන්න බලන්න. ඔය ක්‍රමවේදය අනුගමනය කරලා. දැන් අපි ඔය කතා කරේ විපද ප්‍රකාශන සහිත ඒ කියන්නේ සාධක දෙකකට වෙන් කරන්න පුළුවන් ඒවයි කුඩා පොදු ගුණාකාරය හොයන ක්‍රමවේදය. දැන් අපි දරුවනේ තව ටිකක් ඉදිරියට යනවා. මම ඔයගොල්ලන්ට කියනවා මෙන්න මේ ක්‍රමවේදය අනුගමනය කරලා ඔයගොල්ලන්ට මේ ටික හොඳට අධ්‍යයනය කරා නම් ඔයගොල්ලන්ගේ 132 වෙනි පිටේ ගණිත පොතේ 131 පිටුව ඒකේ තියෙනවා 12 දෙක අභ්‍යාසය. සටහන් කරගන්නකො. මෙන්න මේ 12 දෙක අභ්‍යාසයේ තියෙන්නේ මෙන්න මෙවැනි ගැටලු ටිකක් තියෙනවා. මේ ටික තවදුරටත් ඔයාලා කරලා මේ පුහුණුව ලබා ගන්න. දැන් මම ඊළඟට කතා කරනවා දරුවනේ අපි කියවනේ සාධක හොයන තව ක්‍රමයක් ගැන. වර්ග දෙකක අන්තරයක් වගේ අවස්ථාවක් තියෙනවනේ. අන්න ඒ වගේ වෙලාවක අපිට කුඩා පොදු ගුණාකාරය හොයන්න තිබුණොත් කොහොමද කරන්න කියලා අපි බලමු. එහෙනම් මම ඕගොල්ලන්ගේ පහසුවට මෙතන ලියන්නම්කෝ. මොකක්ද? වර්ග දෙකක අන්තරයක් සේ ඇති
නැත්නම් ලෙස ඇති වීජීය ප්‍රකාශනවල කූපෝගු සෙවීම. කූපෝගු සෙවීම. ඔක දැන් මම කතා කරන්නේ. මම නිදසුනක් ගන්නම්. එකක් තමයි x ධන a වල වර්ගය කියන ප්‍රකාශනය සහ x වර්ගය ඍණ a වර්ගය කියන දෙකේ කුඩා පොදු ගුණාකාරය. කූපෝගු සොයන්න. දැන් ප්‍රකාශන දෙකක් තියෙනවා. මෙන්න එකක්, මෙන්න අනිත් එක. මේක දරුවනේ වර්ග දෙකක අන්තරයක් හිම නොවේ. තේරුණා නේද? වර්ග දෙකක අන්තරයක් ලෙස මේක ගන්න බෑ. බේම් වර්ග දෙකක අන්තරයක්. මේක වර්ග දෙකක අන්තරයක් ලෙස ගන්න පුළුවන්. එහෙමනම් අපි මේගොල්ලෝ සාධක වලට වෙන් කරන්න පුළුවන් නම් වෙන් කරලා ලියනවා. හොඳයි. මේ බලන්නකෝ. x ධන a වල වර්ගය කියන එක සාධක වලට වෙන් කරන්න බෑ. එයා එහෙම්මමයි. x ධන a වල දෙවෙනි බලය එහෙම්මම ලියා ගන්නවා. මෙයා අර ඉස්සල්ලා වගේ සාධක වලට වෙන් කරන්න යන්නේ එක යට එක ලියලා. x වර්ගය ඍණ a වර්ගය වර්ග දෙකක අන්තරයක් නේද? ඔයගලන්ට මතකයි මම ඉස්සල්ලා මතක් කරා වර්ග දෙකක අන්තරයක්. a වර්ගය ඍණ b වර්ගය වගේ තිබ්බොත් සාධක වන්නේ a ඍණ b a ධන b. ඒ මොඩල් එක අපේ දැන් ඔළුවේ තියෙනවා. එහෙමනම් මේකේ සාධක මොනවද? x ධන a වැඩි කිරීම x ඍණ a. ඔන්න සාධක දෙක. x ධන a කියන්නේ x ධන a වල පළවෙනි බලය, x ධන ඍණ a කියන්නේ ඊ පළවෙනි බලය කියලා අපි කවමු. දැන් මේවා අපි සාධක වලට වෙන් කළා. දැන් එක් පදයේ විශාලම බලයේ සහිත ප්‍රකාශනය හෝ සංඛ්‍යාව ඊටට ගන්නවා. සංඛ්‍යාව මේකේ මොකුත් නැහැ. අපිට පේනවා මෙතනත් x ධන a කෙනෙක් ඉන්නවා, මෙතනත් x ධන a කෙනෙක් ඉන්නවා. හැබැයි මෙයා පළවෙනි බලය, මෙයා දෙවෙනි බලය. එහෙනම් වඩාත්ම හොඳ එළියට ගන්න කවුද? මෙන්න මෙයා තමයි අපි එළියට ගත යුත්තේ. මොකද මෙයානේ ලොකු එක්කන. මෙයා ගන්නෙ නැහැ. හැබැයි x ඍණ a ලා නම් ඉන්නේ එක්කෙනා. එයා එහෙන් පිටින්ම ගන්න වෙනවා. එහෙනම් මේ දෙන්න තමයි අපි එළියට ගන්න. එහෙනම් දරුවනේ මෙයාගෙන් ඉවතට ගන්නවා x ධන a වල වර්ගයයි මෙයා x ඍණ a. මේක තමයි කුඩා පොදු ගුණාකාරය. මේ තමයි මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය තමයි ඔක. x ධන a වල වර්ගය සහ x ඍණ a. සරල දෙයක්. හොඳයි, හදාගන්නකෝ ඔයාලා. අපි තව උදාහරණ කීපයක් කරමු. එතකොට ඔයාලට හොඳට මේක පැහැදිලි වේවි. අපි තව නිදසුනකට යමු. මේක අධ්‍යයනය කරන අය ටිකක් වේගෙන් ලියා ගන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. අපි තව නිදසුනකට යමු දරුවනේ. මෙන්න මෙයාව මගෙත් එක්කම මේක අවශ්‍යයි කියලා හිතනයි ලියා ගන්න එක හොඳයි. p වර්ගය ඍණ 1 කියන ප්‍රකාශනය සහ 2p p ඍණ 1 වර්ගය. මෙන්න මේකේ කූපෝගු සොයන්න කියලා කියනවා. බලන්න ඔයකේ කූපෝගු කොහොමද හොයන්නේ කියලා. වර්ග දෙකක අන්තරයක් නෑ වගේනේ. මම ඔයගලන්ට මේ රහස කියලා දුන්නා. එකේ ඕනෑම බලයක් එකමනේ. ඒ නිසා මේක අපිට ඕනනම් ලියා ගන්න පුළුවන් p වර්ගය ඍණ 1 වර්ගය කියලා. එතකොට වර්ග දෙකක අන්තරයක් ඉබේම හැදෙනවා නේද දරුවනේ? වර්ග දෙකක අන්තරයක් නිකම්ම උදා වෙනවා. එහෙනම් අපි එහෙම දාලා බලමු. එහෙනම් අපි ලියනවා මෙහිම
p වර්ගය ඍණ 1 වර්ගය වරදක් නැහැ නේ මෙහෙම ලිව්වට. එයාගේ සාධක වන්නේ p ධන 1යි p ඍණ 1යි. හැබැයි මේවා පළවෙනි බල. ඊළඟට මේ ප්‍රකාශනය 2යි p වරක් p ඍණ 1 වර්ගය. දැන් මෙතන දරුවනේ අර 1 වෙනුවට 1 වර්ගය කියලා ලිව්වා වගේ p වෙනුවට p වර්ගය කියලා ලියන්න බෑ අපිට. එහෙම හිතියක් නැහැ. මෙතන වර්ග දෙකක අන්තරයක් ඇත්තේ නැහැ. දැන් මේකේ සාධක වෙන් කරමු. ඒතර මේකේ සාධක වෙන් කරොත් දරුවනේ අපිට වෙන් කරන්න වෙනවා දෙක වෙනම වෙන් කරන්න වෙනවා p වෙනම වෙන් කරන්න වෙනවා නැත්නම් 2යි p කියලාම ගත්තත් ප්‍රශ්නකුත් නැහැ. මෙයා වෙනම වෙන් කරනවා p ඍණ 1 දෙවෙනි බලය. දැන් බලන්න විශාලම බල හෝ තියෙන එකම බල ඉවතට ගන්න. ඉස්සරම අපි සංඛ්‍යා ගමු. සංඛ්‍යා වලින් දෙක තියෙනවා කොහොමද දෙකේ ඉලක්කම අපි ගත යුතුයි. p තනියෙන් p ඉන්නේ මෙතන මේ p විතරයි නිසා p ගන්නවා. p ධන 1 අය පේනවා මෙතන සාධක බලන්නකෝ. මෙතන දෙකේ පළවෙනි බලය p පළවෙනි බලය ආදි වශයෙන්. ඒතර මෙතන තියෙන එකම බල හෝ තියෙන විශාලම බල හෝ එළියට ගන්නවා. දෙකේ බල එක්කනයි ඉන්නේ එහෙනම් දෙකේ ඉලක්කම කෙලින්ම ගන්නවා. p ලා එක්කනයි ඉන්නේ එයා කෙලින්ම ගත්තා. එහෙනම් 2යි p ආවා. p ධන 1 කියන ප්‍රකාශන තියෙන එක්කනයි. ඒ නිසා මම p ධන 1 එළියට ගන්නවා. හැබැයි p ඍණ 1 බල පද දෙකක් ඉන්නවා. p ඍණ 1 පළවෙනි බලය මෙයා. හැබැයි මෙයා ඊට වඩා ලොක් එක. p ඍණ 1 දෙවෙනි බලය. ඒ නිසා අපි මෙයා තමයි ඉවතට ගන්න. එයින් එකයි ගන්න. එහෙනම් දරුවනේ මේක තමයි කුඩා පොදු ගුණාකාරය. මේක තමයි කූපෝක. 2යි p වරක් p ධන 1 වරක් p ඍණ 1 වර්ගය. වලිතියයි. බොහොම කල්පනාවෙන් සීරු මාරුවෙන් කළොත් මේක අපිට වරදින්නේ නැහැ පුතේ. හරි ලේසියෙන් කරන්න පුළුවන්. හොඳයි. අපි තවත් නිදසුනකට යමු. තව නිදසුනකට යමුද? ඒ මොනත් ඔයාලට ලේසි වෙයි නේද? මේක අධ්‍යයනය කරන අය ස්පීඩ් එකෙන් ලියා ගන්නවා ඇති. එහෙනම් මම තුන්වෙනි උදාහරණයක් දැන් ලියන්නම්. ඔන්න උඩ පෙළ මම මැකුවා. ලියා ගන්න පරක්කු වෙච්ච අය හිමින් ලියන්න. එහෙනම් මම තුන්වෙනි නිදසුන මෙතනින් ලියනවා. ඔන්න තුන්වෙනි ගාන. තව ගානක් අපි හදන්න මේ යන්නේ. 9 ධන 3යි x එක ප්‍රකාශනයක්. ඊළඟ එක 9 ඍණ x වල වර්ගය තව ප්‍රකාශනයක්. ඔන්න මම දෙවෙනි පෙළ මකලා දානවා ඉස්සෙල්ලා ගානේ. ඊළඟ එක 9යි x ඍණ 3යි x වර්ගය. ඔන්න දැන් පද දෙකක් නෙවෙයි පද තුනක් තියෙනවා. එහෙනම් දරුවනේ මම ඉස්සෙල්ලා ගාන මකනවා දැන්. මේකේ කුඩා පොදු ගුණාකාරය හොයන්න. ඔයගොල්ලෝ මේක බැලුවොත් මෙතන තියෙනවා පොදු සාධකයක්. මෙතන නම් පොදු සාධකයක් මොකවත් නැහැ. 9 ඍණ x වර්ගය තියෙන්නේ 9 ඍණ x වර්ගය. මෙතන තියෙනවා පොදු සාධකයක් තියෙනවා බලමු වර්ග දෙකක අන්තර එහෙම ඉද කියලා අපි බලමු. හොඳයි. එහෙනම් අපි එක යට එක ලියමු. 9 ධන 9 ධන 3x මේකේ පොදු සාධකයක් තියෙනවා මොනවාද දරුවනේ? 3 පොදුයි. එතකොට 3 ධන x මෙතන ඉතුරු වෙනවා. ඊළඟ එක්කෙනා 9 ඍණ x වල
වර්ගය. මේක වර්ග දෙකක අන්තරයක් එම නොවේ. මේක ආයේ සාධක වලට වෙන් කරන්නත් බෑ. ඒ නිසා අපි ඒක එහෙම්ම ලියනවා. ඊළඟට බලමු අරය 9යි x ඍණ 3යි x වර්ගය. මේකේ පොදු සාධකයක් තියනවද? තියෙනවනේ. 3යි x පොදුයි. 3යි x වෙන් කරපුවාම මෙතන ඉතුරු වෙනවා 3ක්. ඊළඟට මෙතන ඉතුරු වෙනවා x එකක්. දැන් මොනවද බලමු අපි මේකෙන් ගන්න තියෙන්නේ. මේ ගාන චුට්ටක් අපි වෙනස් කරගත්තොත් වර්ග දෙකක අන්තරයක් හදා ගන්න පුළුවන්. මෙන්න මෙතන මෙහිම කරන්න දරුවනේ පොඩි මම මේක සකස් කරන්නම්. 9 ඍණ ඕනේ කමන්නේ. ඔහොමත් කරත් කමකුත් නැහැ. අපි දැන් මෙන්න මෙහෙම මේ පොඩි වෙනස මම කරනවා. නවය ඍණ x වර්ගය කියලා ගන්නවා. 9 ඍණ x වර්ගය කියලා ගන්නවා. ඒතර 9 කියන්නේ 3 දෙවෙනි බලයනේ. එතකොට අපිට ගන්න පුළුවන් මේක වර්ග දෙකක අන්තරයක් විදිහට. මේ 9 ඍණ x වර්ගය කියන එක අපිට හදා ගන්න පුළුවන් කොහොමද? 3 වර්ගය ඍණ x වර්ගය කියලා ගන්න පුළුවන්. ඒකට මම මේ වර්ග දෙකක අන්තරයක් හදා ගන්න මේ යන්නේ මම. පොඩි වෙනසක් කරා ගන්න. එතකොට මෙතන 9 කියන්නේ 3 දෙවෙනි බලය. එහෙනම් 3 වර්ගය ඍණ x වර්ගය කියන්නේ වර්ග දෙකක අන්තරයක් වගේ. මේ 3 වර්ගය ඍණ x වර්ගය කියන්නේ වර්ග දෙකක අන්තරයක් වගේ. එහෙනම් 3 ඍණ x 3 ධන x කියලා එකක් එනවා. එතන මෙතන සාධක දෙකක් එනවා. 3 ධන x 3 ඍණ x දැන් හරි. නැත්තම් ගානට කිසි වටිනාකමක් නැහැ ඒකයි පොඩි වෙනසක් කරේ. දැන් පොදු පද විශාලම හෝ තියෙන එකම පද අපි එළියට ගන්නවා. මෙතන 3යි x කියපුවාම 3 වැඩි කිරීම x. මෙතන 3 බල 1යි 3 බල 1යි 3 එක ඉලක්කමක් අපිට ගන්න වෙනවා එළියට. ඊළඟට තනියෙන් තියෙන x බල තියෙන්නේ මෙයා විතරයි. ඒ නිසා එයාවත් අපි එළියට ගන්නවා. 3 ධන x වල පළවෙනි බලයක් මෙතන තියෙන්නේ. මෙතනත් පළවෙනි බලයක් තියෙනවා. 3 ඍණ x වලත් පළවෙනි බලයක් 3 ඍණ x වල පළවෙනි බලයක්. එහෙනම් මේ වයින් එකක් අපි ගන්නවා. එහෙනම් 3 ධන x එකක් ගන්නවා. මෙතනින් 3 ඍණ x එකක් ගන්නවා. දැන් දරුවනේ මේ ටික තමයි කුඩා පොදු ගුණාකාරය. අපි ගුණ කරලා තවදුරටත් දාමු. ගුණ කරලා දැම්මොත් 3x වරක් 3 ධන x 3 ඍණ x කියලා තමයි කුඩා පොදු ගුණාකාරය එන්නේ. ඔයගොල්ලන්ට පේන්නේ නැත්තම් මම මෙහෙම ගන්නම්. මෙතෙන්ද ගන්නම්. 3x කින් ගුණ කරාම 3x ඊළඟට 3 ධන x 3 ඍණ x මේ ටික තමයි කුඩා පොදු ගුණාකාරය වන්නේ. අපෝ කියන්න. කුඩා පොදු ගුණාකාරය මෙහිතරම් ලියන්නම් අතර පේන්නේ නැති වෙයි කියලා මට හිතෙන නිසා කුඩා පොදු ගුණාකාරය වන්නේ 3x 3 ධන x 3 ඍණ x මේක තමයි කූපපොදු. ඔන්න ඔය විදිහටයි දරුවනේ වර්ග දෙකක අන්තරයක් එම හමු වුණොත් අපි ඒක සාධක වලට වෙන් කරගෙන ගිහිල්ලා කුඩා පොදු ගුණාකාරය හොයන විදිය. මම හිතන්නේ පැහැදිලි ඇති. දැන් පුතේ ඔයගොල්ලන්ට මේ දැනුම පාවිච්චි කරලා ඔයගොල්ලෝ 12 3 අභ්‍යාස 12 3ට යන්න පුළුවන්. ඒකේ තියෙනවා මේ වගේ අභ්‍යාස ටිකක් කරන්න ඔයාලා මේක
තව ටිකක් පුහුණු වෙන්න. අපි දැන් මේ අවසාන අවස්ථාව කතා කරනවා. තව අපි ඉගෙන ගත්ත දරුවනේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල සාධක සෙවීම කියන එක. ත්‍රිපද වර්ගජ ප්‍රකාශන සහිත වීජීය ප්‍රකාශන තිබුණොත් අන්න ඒ වගේ ඒවා කුඩා පොදු ගුණාකාරය හොයන විදිය. ත්‍රිපද වර්ගජ ප්‍රකාශන අඩංගු ප්‍රකාශන තිබුණොත් එහෙම ඒවා කුඩා පොදු ගුණාකාරය හොයන විදිය අපි දැන් කතා කරමු මේ පාඩමේ අවසාන ටික. හොඳයි එහෙනම් මම උඩින් ලියනවා මේ උඩම පෙළ මම මකන්නම් දෙවෙනි පෙළත් මකන්නම් මම දැන් ලියනවා මේ පාඩමේ අවසාන කොටස තමයි මේ අපි කරන්න යන්නේ. දැන් මම කියනවා මෙහෙම මොකද්ද ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල ත්‍රිපද වර්ගජන ප්‍රකාශන සහිත වීජීය ප්‍රකාශනවල කුඩා පොදු ගුණාකාරය සෙවීමේ ක්‍රමය. ත්‍රිපද වර්ගජ ප්‍රකාශන සහිත වීජීය ප්‍රකාශනවල කූපෝගු සෙවීම. මේක තමයි අපි දැන් කතා කරන්න යන්නේ. මම ඉස්සෙල්ලා ඔයාලට කතා කළා අපි 9 දිසා 10 දි සාධක ගැන කතා කරුවා කියපු නිසා ඒක නැවත මතක් කළා. අපි නිදසුනකුත් ගත්තා. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් අරගෙන ඒකේ සාධක හොයන හැටි ආපහු මතක් කළා. දැන් අපි කෙලින්ම ගැටලුව වලට යනවා. හරි. ඒ නිසා ආයෙ ඒක මතක් කරන්නේ අපි එනම් කෙලින්ම යමු. හරි. දරුවනේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශන තිබුණොත් අපි අනිවාර්යෙන් ඒක සාධක එකේ හොයලා සාධක ඇසුරෙන් තමයි කූපෝගු හොයන්න යන්නේ. හොඳයි. එහෙනම් මේ ටික මකන්නම් මම ඉස්සලා ගානේ. මම නිදසුනක් වශයෙන් ගන්නවා දරුවනේ මෙන්න මේ ගාන. මේ ගාන බලන්නකෝ. මෙන්න මේ ගාන දරුවනේ. m වර්ගයේ ඍණ 5යි m ධන 6 කියන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ මෙන්න මෙයාව m වර්ගයේ ඍණ 2යි m ඍණ 3 කියන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ කූපෝගු සොයන්න. මේ දෙකේ කූපෝගු අපි හොයන විදිහ බලමු. දැන් දරුවනේ මෙතන තියෙන m වර්ගයේ ඍණ 5යි m ධන 6 කියන එකේ අපි සාධක හොයන්න ඕන. ඒකයි මේක ASCII කරන්නේ නැහැ. මේ වගේ ගණන් හදනකොට ඒක එමෙන්න කටු වැඩක්. වෙනම තැනක අපි හදලා ගන්න. හොඳයි අපි හොයමු බලන්න. හරි. එහෙමනම් මම මෙහෙම ලියනවා ඉස්සරෝම m වර්ගයේ ඍණ 5යි m ධන 6 ඒකේ සාධක තමයි මේ මෙහෙන් ලියන්නේ. අපි සාධක හොයලා මෙහෙ ලියනවා. හොඳද? ඒ වගේම ඒක යටින් m වර්ගයේ ඍණ 2යි m ඍණ 3 කියන එකේනා ලියලා එයාගේ සාධක මෙතන ලියනවා. හරි. ඒක තමයි කරන්නේ. හොඳයි දැන් ප්‍රථමයෙන්ම අපි දරුවනේ m වර්ගයේ ඍණ 5යි m ධන 6 කියන එකේ සාධක හොයමු. ඔන්න අපි මේ වැඩේ කරනවා මෙතන. මේ බලන්නකෝ. m වර්ගයේ ඍණ 5යි m ධන 6. අපි ඉගෙනගෙන තියෙනවා සාධක හොයනකොට වර්ග පදයයි නියත පදයයි වැඩි කරලා වෙනම ලියා ගන්නවා. m වර්ගයෙන් 6 වැඩි කරපුවාම 6යි m වර්ගයනේ. මැද පදයේ ඍණ 5යි m නේ. මතකයිද? දැන් අපි 6 සාධක පෙළ ගස්සනවා. 6 හදා ගන්න පුළුවන් සිස්ටම්. එක වැඩි කිරීම 6න් 6 හැදිය හැකි 6යි 1යි 7යි. මෙයා නම් ලබා ගන්න බෑ. හැබැයි අඩු කරලා ලබා ගන්න පුළුවන්. 6න් කපා එක. තව ඉදිරියට යන්න. 6 හදා ගන්න පුළුවන් දෙවරක් 3. දෙවරක් 3 6යි. හැබැයි 3යි 2යි එකතු කරපුවම 5යි මෙයා ලැබෙනවා. අපි එහෙමනේ බලන්නේ. ගුණිතය 6 වෙන්නත් ඕන, එකතුව ඍණ 5 වෙන්නත් ඕන. ඉතින් අපි දන්නවා
දරුවනි මෙතන ධන 6 එන්න නම් ඍණ 2 වැඩි කරොත් ඍණ 3ෙන් ධන 6 එනවා. ඍණ 3යි ඍණ 2යි එකතු කරොත් ඍණ 5 එනවා. එහෙමනම් මෙයාගේ අපිට උචිත දෙන්න වෙන්නේ ඍණ 2යි m සහ ඍණ 3යි m. හරි. එහෙනම් මේ ඍණ 5යි m වෙනුවට මේ දෙන්න දාලා ලියනවා අපි. සාධක හොයන්න එහෙමනේ අපි. එහෙනම් මෙතන පද 3 පද 4ක් කරගන්නයි මේ යන්නේ. අපි මේ වෙනම වැඩක් ගාන මෙහි තියෙන අපි මේ කටු වැඩ කරලා මේවා හොයා ගන්නවා. වෙනත් අතිරේක වැඩකින්. m වර්ගය ඍණ 5යි m ලියන්නේ නැහැ. දැන් මෙයා අපි ලියන්නේ ඍණ 2යි m ඍණ 3යි m. ඔන්න මෙයා වෙනුවට තමයි මේ දෙන්නයි ඉන්නේ. ධන 6. ඔන්න පද 3 පද 4ක් බවට පත් වුණා. මේවා අපි 9 දී 10 දී කරලා තියෙනවා සාධක. දැන් පද දෙක දෙක ජෝඩු කරනවා. මේ දෙන්න ජෝඩු කරනවා. m වර්ගය ඍණ 2යි m එක ජෝඩුවක්. ඊළඟට දරුවනේ ඍණ 3යි m ධන 6 තව ජෝඩුවක්. හරි? දැන් පොදු සාධක එළියට ගන්නවා. මෙතන m පොදුයි. එතකොට m ඍණ දෙකක් ඉතිරි. මෙතන ඍණ 3 එළියට ගන්නවා. එතකොට m ධන දෙකක් m ඉතුරු වෙනවා කියලා ලියන්නේ නැහැ මෙතන ධන තියෙන නිසා. මත් නිසාද යත් මේ ඍණ ලකුණෙන් මේ ධන ලකුණ වැඩි කරොත් ඍණයි ධනයි ඍණ වෙනවා. එහෙනම් මෙතන ඍණ නෙවෙයිනේ තියෙන්නේ. මෙතන ධන තියෙන්නේ. එතන ධන එන්ට නම් මෙතන ඍණ දැමිය යුතුයි. දැන් අපිට වෙනත් විදියකින් බලනකොට සමාන පද දෙකකුත් තිබීම ලැබිලා තියෙනවා. එහෙනම් සමාන පද දෙක තමයි m ඍණ 2යි m ඍණ 3යි. m ඍණ 2යි m ඍණ 3යි තමයි සාධක. එහෙනම් දරුවනේ මෙයා වෙනුවට ඒ සාධක දෙක මෙතන ලියනවා. හරිද? එයා වෙනුවට සාධක දෙක එතන ලියනවා. m ඍණ 2 පළවෙනි බලය m ඍණ 3 පළවෙනි බලය. ඔන්න එයාගේ වැඩේ ඉවරයි. එලෙසම අරයාගේ සාධක හොයනවා. මෙයාගේ සාධක හොයනවා. m වර්ගය ඍණ 2යි m ඍණ 3 සාධක හොයනවා. එතකොට අපි බලනකොට මේ දෙන්න ගුණ කරපුවාම ඍණ 3යි m වර්ගය මැද පදයේ ඍණ 2යි m වෙනවා. එතකොට දරුවනේ එක වැඩි කිරීම 3 3යි මෙයාගේ ගුණිතය. ඒතර මේ දෙන්න ගුණ කරපුවාම ඍණ එන්නත් ඕන, එකතු කරපුවාම ඍණ එන්න ඕන. එහෙමනම් අනිවාර්යෙන් මේක ධන වෙලා මේක ඍණ වුණා නම් හරි. තුන් වරක් එක 3යි ඍණ 3යි ඍණ 3යි ධන 1යි එකතු වෙච්චාම ඍණ 2යි. මේ දෙන්න තමයි එහෙනම් අපි මැද පදේ වෙනුවට දාන්න ඕන. එහෙනම් මැද පදේ වෙනුවට දානවා 1m හෙවත් ධන m සහ ඍණ 3m දානවා. දාලා ලියනවා. දැන් මම ඒවා ස්පීඩ් කරන්නේ සාධක හොයන හැටි. m වර්ගය ධන 1m හෙවත් m ඍණ 3m ඍණ 3. දැන් පද දෙක දෙක ජෝඩු කරනවා. m වර්ගය ධන m ඍණ 3යි m ඍණ 3. පොදු පද එළියට ගන්නවා. මෙතනින් m එළියට ගත්තාම m ධන එකක් ඉතිරි. මෙතනින් ඍණ 3ක් ගත්තාම m ධන එකක් ඉතිරි. එහෙනම් සාධක වන්නේ m ධන 1යි m ඍණ 3යි. m ධන 1යි m ඍණ 3යි. ඒක ලියනවා මෙතන. m ධන 1යි m ඍණ 3යි සාධක. m ධන 1 පළවෙනි බලය m ඍණ 3 පළවෙනි බලය. මේවා මේ අතිරේක වැඩ විදියට කරලා අපි හොයාගත්තේ සාධක. දැන් අපේ ගාන යන්නේ මෙහෙමයි. මෙන්න එක ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් එයාගේ සාධක එව්වා ලිව්වා. මෙන්න අනිත් ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ සාධක එව්වා ලිව්වා. එක යට එක. අර ඉස්සරලා වගේ. දැන් අපි මේ මිරක් ගහලා තියෙන විශාලම බල හෝ තියෙන එකම බල එළියට ගන්නවා. අපි දන්නවා m ධන 1 බල 1යි තියෙන්නේ. එයා කෙලින් එළියට ගන්නවා. ආය m ඍණ 2 බල 1යි තියෙන්නේ. එයත් ගන්න ඕන.
ආය m ඍණ 3 බල දෙකක් තියෙනවා. හැබැයි දෙන්නටම එකේ බල තියෙන එකක් ගත්තාම ඇති. මෙන්න මේක තමයි දරුවනේ මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය. කුපෝගු. මම හිතන්නේ පැහැදිලි ඇති. දැන් මේ ක්‍රමයට ඔයගොල්ලෝ ඕනෑම වීජීය ප්‍රකාශනයක කුඩා පොදු ගුණාකාරයෙන් හොයන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. හරි පැහැදිලි නේද දරුවනේ? ඔයගොල්ලෝ දැන් එහෙනම් මේ දැනුම ප්‍රයෝජනට අරගෙන ඔයාලා අනිවාර්යෙන්ම කරන්න වෙනවා මේ වගේ සාධක සෙවීම. පැහැදිලිද? හොඳයි. මම තව එක නිදසුනක් ගන්නම්. මම තවත් එක නිදසුනක් ගන්නම්. මේක මම මකනවා දැන්. මෙන්න මෙයාව. x වර්ගය ධන 5x ධන 6 කියන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ මන් දරුවනේ දෙවෙනි පෙළත් මකනවා x ධන 2 වර්ගයේ තව එකක් වෙනවා x වර්ගය ඍණ 4 කියන පද තුනේ කුපෝගු සයන් මේක ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් මේක ද්විපදයක් මේක මොකද්ද x වල දෙවෙනි බලය දෙකේ දෙවෙනි බලය කියලා ලියන්න පුළුවන් වර්ග දෙකක අන්තරයක්. හැම එකම කලවම් කරලා තියෙන්නත් පුළුවන් අපිට. ඒ වගේ අවස්ථාවක් මම මේ ගත්තේ. ඉතින් එක එකට එක එක බේත දෙනවා. මේකේ සාධක ගන්න පුළුවන් නම් ගන්න, මේකේ සාධක ගන්න බෑ. මේක වර්ග දෙකක අන්තරයක් නම් වර්ග දෙකක අන්තරයේ සාධක ලියනවා. මේක ත්‍රිපදයක් නම් ත්‍රිපදයේ සාධක ලියනවා. ඊට පස්සේ එකයට එක ලියලා එකම જાතියේ විශාලම බල තියෙනවා නම් එළියට ගන්නවා. නැත්තම් තියෙන එකම බල එළියට ගන්නවා. අරන් ගුණ කරලා උත්තරේ ගන්නවා. එච්චරයි. හරි සරල දෙයක්. හොඳයි කරමු අපි. දැන් දරුවනේ මෙයාව එයාගේ සාධක අපිට හොයන්න වෙනවා x වර්ගයේ ධන 5x ධන 6 ඊළඟට දෙවෙනියා x ධන 2 වර්ගය ඊළඟට තුන්වෙනියා x වර්ගයේ ඍණ 4 කියලායි තියෙන්නේ මම මේක ඔයගොල්ලන්ට වෙනත් වර්ණයකින් ලියනවා මෙන්න මෙයාව මෙයා අපිට ලියන්න පුළුවන් තවත් විදියකට x වර්ගයේ ඍණ 2 වර්ගය කියලා ඔයාලට පැහැදිලි ඇති ඔන්න දැන් වර්ග දෙක කාන්තරේ පැහැදිලි දැන් අපි මෙයාගේ සාධක හොයමු x ධන 3යි x ධන 2යි එන්නේ නමුත් අපි අර බලමුකෝ එයාගේ සාධක x වර්ගයේ ධන 5යි x ධන 6 නියත පදයයි වර්ග පදයයි වැඩි කරොත් 6ix වර්ගය මැද පදයේ 5x වන්නා වූ 6 ගුණාකාර සාධක වන්නේ දෙවරක් 3 එහෙනම් 2ix වැඩි කිරීම 3ix කියලා මැද පදයට දානවා x වර්ගයේ ධන 2ix ධන 3ix ධන 6 දැන් ජෝඩු කරලා සාධක ඉවතට ගන්නවා මේ දෙන්න ජෝඩු කරනවා මේ දෙන්න ජෝඩු කරනවා මෙතනින් x එළියට ගන්නවා x ධන 2යි මෙතනින් 3 එළියට ගන්නවා x ධන 2යි එහෙනම් සාධක වන්නේ x ධන 2යි x ධන 3යි එහෙනම් මෙයාගේ සාධක මම මෙතන ලියනවා x ධන 2 පළවෙනි බලයයි x ධන 3 පළවෙනි බලයයි හරිද මෙයාගේ සාධක වලට වෙන් කරන්න දෙයක් නැහැ එයා x ධන 2 දෙවෙනි බලය කියලාම ලියනවා එහෙම. මෙයාගේ මෙතන තියෙනවා වර්ග දෙකක අන්තරයක්. a වර්ගයේ ඍණ b වර්ගය නම් a ධන b a ඍණ b වර්ගය. එහෙනම් මෙතන එන සාධක දෙක තමයි x ධන 2යි x ඍණ 2යි. මෙයාගේ පළවෙනි බලය මෙයාගේ පළවෙනි බලය. ඔන්න දැන් අපි සාධක හොයලා ඉවරයි. දැන් අපි විශාලම බලය එළියට ගන්නවා. x ධන 2 බල බලන්නකෝ මෙතන දෙන x ධන 2 බලයක් ඉන්නවා හැබැයි ඒකේ x ධන 2 පළවෙනි බලය හැබැයි මෙතන දෙවෙනි බලය
මෙතන පළවෙනි බලය. ඒ නිසා අපි ගන්න මෙයා. ඒගොල්ලන්ගේ විශාලම බලය තියෙන එක්කෙනා පමණක් ගන්නවා කියන්නේ. මෙයා එළියට ගන්නවා. ඊළඟට x ඍණ 2 උදවිය ඉන්නේ මෙයා විතරයි. ඒ නිසා මෙයා අනිවාර්යෙන් ගන්න වෙනවා. x ධන 3 ඉන්නේ මෙයා විතරයි. ඒ නිසා යත් අනිවාර්යෙන් ගන්න වෙනවා. ඔය ටික එළියට ගන්නවා. ඒක තමයි කූපෝගු. එහෙනම් කූපෝගු වන්නේ මොනවද? x ධන 2 වර්ගය x ඍණ 2 ආය පළවෙනි බලය කියලා දාන්න ඕනේ නැහැ දරුවෝ නේද? වැඩි කිරීම දාන්න ඕනේ නැත්නම් අනිත් එක තමයි x ධන 3. මේක තමයි කූපෝගු. අපි ඔය දැවැන්ත ගානක් ඇදුවේ. ලොකු ගානක් ඇදුවේ. මං හිතන්නේ ඔයගොල්ලන්ට දැන් මේ ක්‍රමය අල්ලගන්න පුළුවන් වෙන්නේ නැති. මේක හොඳින් අධ්‍යයනය කරන අය මේ නිදසුනත් ලියා ගන්න කියලා මම ඔයාලට කියන්නේ. දැන් මේ දරුවනේ මේ මම ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන් මේ ඉවර කරේ. දැන් මෙතනින් පාඩම අවසానයි ඔයාලට. මේ මම කතා කරේ මේ වීජීය ප්‍රකාශනවල කුඩා පොදු ගුණාකාරයේ සෙවීම පිළිබඳ සම්පූර්ණ පාඩම තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට මේ කරලා දීලා තියෙන්නේ. ඒත් මේ ටික හොඳට අධ්‍යයනය කළොත් ඔයගොල්ලන්ට මේ පාඩම පිළිබඳ කිසිම ගැටලුවක් තියෙන්න බෑ මං හිතන්නේ. ඔයගොල්ලන්ට දැන් ඔයගොල්ලන්ගේ 10 දරුවන්ට පුළුවන් ගණිතයේ එක පොතේ 132 වෙනි පිටුවේ තියෙන 12 3 අභ්‍යාසයක් දැන් මේ අනුසාරයෙන් ඔයාලට කරන්න